තාපය කියලා කියන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ යටතේ එන ඉතාමත්ම වැදගත් පාඩමක්. 12 වසර විෂය නිර්දේශයට තමයි මේක අයිති වෙන්නේ. 12 වසර විෂය නිර්දේශයේ යටතේ තියෙන අවසාන පාඩම තමයි තාපය. ඉතින් තාපේ පාඩමෙන් රචනා ප්‍රශ්නයක් විභාග ප්‍රශ්න පත්‍රයට එනවා. ඒ වගේම බොහෝ විට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න රාශියක් එනවා. ඒ නිසා තාපය කියන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඊටාත්ම වැදගත් පාඩමක්. ඒ වගේම විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් පාඩමක්. එහෙනම් අපිට මේ තාපේ පාඩම ඊටාත්ම වැදගත් වෙනවා. ළමයි ඊටාම ඕනකමින් මේ තාපේ පාඩම ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් සිද්ධාන්තමය කොටස් ටිකක් අපිට මුලදීම සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් සටහන් ලියන්න එහෙම ඩිංගක් වැඩි මේ පාඩමේ. ඉතින් මේ පාඩම අතවසෙන්ම මේ අමාරු පාඩමක් නෙමෙයි. සිද්ධාන්තමය කොටස් ටිකක් තියරි ටිකක් වැඩි පාඩමක්. සටහන් ලියන්න අවශ්‍ය කොටස් ටිකක් වැඩි පාඩමක්. ඩිංගක් දිග පාඩමක්. නමුත් අමාරු පාඩමක් නෙමෙයි. සිද්ධාන්ත ටික හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. අමාරු ගැඹුරු සිද්ධාන්ත මේ පාඩමේ වැඩි නෑ. ඒ නිසා හොඳ අවධානයකින් හිටියොත් හොඳින් අවධානය යොමු කරලා අහුම්කන් දීලා ඒ වගේම සටහන් කියවලා සිද්ධාන්ත අවබෝධ කරගන්න උත්සාහ කළොත් මේ තාපේ පාඩමේ තියෙන සිද්ධාන්ත අවබෝධ කරගන්න එක අමාරු වෙන්නේ නැහැ. ඒ වගේම ගැටලු හැකියපමණ විසඳීමෙන් තවදුරටත් මේ සිද්ධාන්ත අවබෝධය පැහැදිලි කරගන්න වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ පාඩමට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ රාශියක් තියෙනවා. ඉතින් මේ ප්‍රායෝගික පරීක්ෂණ මුලින්ම අධ්‍යයනය කරන්න ඕන. අපි සිද්ධාන්ත ඉගෙන ගන්නකොට අපිට පුළුවන් මේ ප්‍රායෝගික පරීක්ෂණ හොඳින් අධ්‍යයනය කරන්න. ඒ ප්‍රායෝගික පරීක්ෂණ හොඳින් අධ්‍යයනය කරලා ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණ කරන්න පුළුවන් නම් කරනවා නම් ඒක වඩාත්ම හොඳයි. දැන් පාසලේදී ළමයින්ට අවස්ථාව ලබා ගන්න පුළුවන් මේ ප්‍රායෝගික පරීක්ෂණ කරන්න. ඉතින් ඒ ප්‍රායෝගික පරීක්ෂණ ළමයි කළොත් වඩාත් හොඳ අවබෝධයක් මේ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව සහ ඒ තාපේ සිද්ධාන්ත පිළිබඳව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව පාසලේදී ලබා ගත යුතුයි. ඉතින් මේ විදිහට මේ හැම අතකින්ම තාපේ පාඩමේ තියෙන සිද්ධාන්ත ටික අවබෝධ කරගන්න උත්සාහ කළොත් මේ පාඩම අමාරු වෙන්නේ නැහැ. පහසු පාඩමක් බවට පත් වෙනවා. ඒ වගේම පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් පාඩමක් බවට පත් වෙනවා. ඒ වගේම මේ පාඩම කිසිසේත්ම අතහරින්න පුළුවන් කමක් නැහැ. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් බොහෝ විට එනවා. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න රාශියක් එනවා මේ පාඩමෙන්. ඒ නිසා අපිට කිසිසේත්ම මේ පාඩම අත්හරින්න පුළුවන් කමක් නැහැ. අත් වශයෙන්ම දැන් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ එහෙම කිසිම පාඩමක් අපිට අත්හරින්න බෑ. සියලුම පාඩම් අපි හරියාකාරව ඉගෙන ගත්තොත් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් අපිට වැඩි වාසියක් සැලසෙනවා. ඒ සාමර්ථයක් ගන්න ළමයෙකුට මේ හැම පාඩමක්ම ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙනුත් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා දෙන තාපේ වගේ පාඩමක් කිසිසේත්ම අත්හරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක ඊටාම ඕනකමින් මුලින් ඉඳලා හොඳින් කරගෙන ගියොත් මේ පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ශිෂ්‍යොත් උනන්දු වෙන්න ඕන. හොඳයි. මේ තාපය කියලා කියන්නේ එක අතකට ශක්ති විශේෂයක් විදිහට තමයි මේ ළමයි අඳුනගෙන තියෙන්නේ. නමුත් අපි උසස් පෙළදී මේ තාපය පිළිබඳව හඳුන්වනවා සංක්‍රාමන ශක්තියක් හැටියට. සංක්‍රාමන ශක්තියක් හැටියට. ඒ කියන්නේ එක වස්තුවක ඉඳලා තවත් වස්තුවකට සංක්‍රාමණය වෙන ශක්තිය
අපි තාපයේ හැටියට අර්ථ දක්වනවා. ඉතින් මේ වස්තුවක තියෙන ශක්තිය අපි කියනවා අභ්‍යන්තර ශක්තිය කියලා. ඒ වස්තුවක තියෙන නැත්නම් පද්ධතියක තියෙන ශක්තිය ඒ වස්තුවේ නැත්නම් ඒ පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය තවත් වස්තුවක් වෙතට එහෙම නැත්නම් තවත් පද්ධතියක් වෙතට සංක්‍රමණය වෙන්න පුළුවන්. අන්න එහෙම අභ්‍යන්තර ශක්තිය සංක්‍රමණය වෙනකොට ඒ සංක්‍රමණ අවස්ථාවේ තියෙන ශක්තියට තමයි අපි තාපය කියලා කියන්නේ. ඒකට විශේෂත්වයක් තියෙනවා මේ තාපයේ. තාපයත් එක්තරා ශක්ති විශේෂයක් හැටියට හැඳින්වුවට අනිත් ශක්තියින් සමග සංසන්දනය කරලා බලද්දී මේ තාපය කියන එක එක්තරා විදිහක විශේෂ ශක්තියක්. අපි තාපය කියලා ඒ විශේෂත්වය තමයි මේ සංක්‍රමණය වෙන ශක්තිය තාපයේ හැටියට හැඳින්වීම. දැන් අපි වස්තුවක තියෙන චාලක ශක්තිය කියලා ගත්තොත් එහෙම ඒ වස්තුවේ ගබඩා වෙලා තියෙන ශක්තියක් තමයි චාලක ශක්තිය කියලා කියන්නේ. වස්තුවක තියෙන විභව ශක්තිය කියලා ගත්තොත් එහෙම ඒක ගබඩා වෙලා තියෙන ශක්තියක්. නමුත් සංක්‍රමණය වෙන ශක්තියට තමයි තාපය කියලා කියන්නේ. ඒ අනුව විශේෂත්වයක් තියෙන මේ තාපය කියන ශක්තිය අනිත් ශක්ති වලින් විශේෂත්වයක් දක්වනවා. එතකොට එහෙම එක වස්තුවක ඉඳලා තව වස්තුවක් වෙතට එහෙම සංක්‍රමණය වෙන්නේ ඒ වස්තුවේ අභ්‍යන්තර ශක්තිය හැටියට ගබඩා වෙලා තියෙන ශක්තිය. ඒ වස්තුවක තියෙන අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ නැත්නම් පද්ධතියක තියෙන අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ ඒ වස්තුවේ හෝ ඒ පද්ධතියේ හෝ ඒ වස්තුව හෝ පද්ධතිය හෝ සකස් වෙලා තියෙන අණු පරමාණු වල ගබඩා වෙලා තියෙන ශක්තිය. යම්කිසි වස්තුවක් හරි පද්ධතියක් හරි හැදෙන්නේ අණු හෝ පරමාණු වලින්. ඉතින් ඊටත් වඩා මූලික අංශු වලට යන්න පුළුවන්. නමුත් අපිට මේ අණු හා පරමාණු ඇසුරෙන් මේ අභ්‍යන්තර ශක්තිය කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. මොකද අණු හෝ පරමාණු වලින් ඒවා යම්කිසි ආකාරයකට පිහිටීමෙන් තමයි යම් වස්තුවක් නැත්නම් පද්ධතියක් සකස් වෙන්නේ. එතකොට ඒ අපි ගත්තොත් එහෙම අණුවක් නැත්නම් පරමාණුවක්. ඒක දැන් ඝන වස්තුවක නම් අපි සලකනවා යම්කිසි නිශ්චිත පිහිටීමක තියෙනවා කියලා. ද්‍රවයක හෝ වායුවක ගත්තොත් එහෙම වායු ස්කන්ධයක හෝ ද්‍රව ස්කන්ධයක ගත්තොත් මේ අණුව හෝ පරමාණුව එහෙම නිශ්චිත පිහිටීම් වල පවතින්නේ නැහැ. නමුත් ඒ දැන් ඝන වස්තුවක් ගත්තොත් නිශ්චිත පිහිටීමක පවතිනවා කියලා සැලකුවත් අත් වශයෙන්ම ස්ථීර වශයෙන්ම දෘಢ ලෙස යම්කිසි පිහිටීමක ඒ අණුව හෝ පරමාණුව පිහිටන්නේ නැහැ. ඒක එක පද්ධතියක ඉඳලා තවත් පද්ධතියක් වෙතට තාපය ගලාගෙන යෑම තීරණය වෙන්නේ ඒ පද්ධති දෙකේ උෂ්ණත්වයේ මත. ඒ උෂ්ණත්වය වැඩි පද්ධතියේ ඉඳලා උෂ්ණත්වයේ අඩු පද්ධතිය වෙතට එහෙම නැත්නම් උෂ්ණත්වයේ වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වයේ අඩු වස්තුව වෙතට තමයි තාපය ගලාගෙන යෑම සිද්ධ වෙන්නේ. ඒ නිසා තාපය පාඩමේදී අපිට මේ උෂ්ණත්වය සම්බන්ධ තාපය පාඩමේදී උෂ්ණත්වය පිළිබඳව හැදෑරීම වැදගත් වෙනවා. ඒ නිසා අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ උෂ්ණත්ව මිතිය කියන කොටස. උෂ්ණත්ව මිතිය කියන පාඩම. මොකද තාපය ගලාගෙන යෑම කෙරෙහි පද්ධතියක උෂ්ණත්වය ඊටම වැදගත් වෙන නිසා. ඉතින් අපි උෂ්ණත්වය කියලා වස්තුවක නැත්නම් පද්ධතියක උෂ්ණත්වය කියලා හඳුන්වන දේ අපිට සංවේදනය කරගන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම අපි වස්තුවක් ස්පර්ශ කිරීමෙන් අපිට පුළුවන් ඒ උෂ්ණත්වය කියන භෞතික රාශිය සංවේදනය කරගන්න. අපිට සමහර විට උණුසුම් කියලා දැනෙන දේ
එහෙම නැත්නම් සමහර අවස්ථාවක සිසිල් කියලා දැනෙන දේ තමයි මේ උෂ්ණත්වය කියලා කියන්නේ. අපි ගත්තොත් එහෙම තේ කෝප්පයක උණුසුමක් තියෙනවා. අපි ඒක ස්පර්ශ කරලා බැලුවත් එහෙම නැත්නම් අපි බිව්වත් බොන වෙලාවෙදිත් සිද්ධ වෙන ස්පර්ශයක්නේ. බොන වෙලාවේදී අපේ දිව සමග ඒ විදිහට ස්පර්ශ වෙනවා. තේ කෝප්පය පානය කරන වෙලාවේදී අපිට ඒ තේ කෝප්පේ තියෙන තේ ටික අපේ මුඛයේ සමග දිව සමග ස්පර්ශ වෙනවා. එහෙම ස්පර්ශ වෙනකොට අපිට ඒක උණුසුම් බව දැනෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් තේ කෝප්පෙට ඕනනම් ඇඟිල්ලක් දාලා බලන්න පුළුවන්. එතකොට එහෙම බලද්දී අපිට ඒ තේ කෝප්පේ තියෙන උණුසුම් බව දැනගන්න පුළුවන්. ඒ ස්පර්ශය මගින් උණුසුම් බව දැනගන්න පුළුවන්. සමහර විට සමහර දේක සිසිල් බව අපිට දැනෙනවා. අපි හිතමුකෝ අයිස් කැටයක් අපි අතට ගත්තොත් එහෙම අපිට ඒක සිසිල් කියලා දැනෙනවා. සමහර විට අයිස් කැටයක් නොවුනත් තවත් සමහර වස්තුන් අපිට සිසිල් කියලා දැනෙනවා. එතකොට ඒ ස්පර්ශය මගින් උණුසුම් හෝ සිසිල් හෝ කියලා දැනෙන දේ තමයි අපි උෂ්ණත්වය කියලා කියන්නේ. නමුත් අපි සාමාන්‍ය ජීවිතයේදී එදිනදා ජීවිතයේදී අපිට ඒ ස්පර්ශය මගින් උණුසුම් බව සිසිල් බව දැන ගැනීම ප්‍රමාණවත් වෙන්න පුළුවන්. සමහර විට ඒක ප්‍රමාණවත් වෙනවා. දැන් අපි තේ කෝප්පයක තියෙන ඕන උණුසුම තියනවද කියන එක අපිට බොනකොට තේරෙනවා. ඒ තේ බොනකොට අපිට කියන්න පුළුවන් තේක නිමිලා කියලා. අපි තේක නිමිලා කියන්නේ අපිට ඒ තේ කෝප්පේ තියෙන්න ඕන උෂ්ණත්වයේ තේ කෝප්පේ නැත්තම් අපි කියනවා තේක නිමිලා කියලා. ඒ අවශ්‍ය කරන උණුසුම නැත්තම්. එතකොට අපිට ඒ විදිහට අදහසක් ගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා දේවල් වලදී ඒ උණුසුම් බව පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. සමහර විට අපි එහෙම ලබා ගන්න අදහස ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. නමුත් තවත් සමහර අවස්ථාවලදී මේ අපි ස්පර්ශ කරලා ලබා ගන්න උණුසුම් බව පිළිබඳව අදහස උෂ්ණත්වයේ පිළිබඳව ලබා ගන්න ඒ අදහස අපිට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි අපේ ශරීර උෂ්ණත්වයේ මත අපිට යම්කිසි වස්තුවක උණුසුම් බව හෝ සිසිල් බව දැනෙනවා. සමහර විට ශරීර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයේ සහිත වස්තුවක් නම් අපිට ඒක උණුසුම් කියලා දැනෙනවා. ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයේ සහිත වස්තුවක් නම් සමහර විට අපිට සිසිල් කියලා දැනෙනවා. සමහර විට ඒ එකම උෂ්ණත්වයේ තියෙන වස්තු දෙකක් ගත්තත් අපිට එකක් සිසිල් අනික උණුසුම් කියලා එහෙම නැත්නම් ඊතරම්ම සිසිල් නෙවෙයි කියලා දැනෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම යකඩ කෑල්ලකුයි ලී කෑල්ලකුයි. ලී කෑල්ල අල්ලපුවහම අපිට සිසිල් බවක් දැනෙන්නේ නැහැ. නමුත් යකඩ කැබැල්ල අපි ස්පර්ශ කළොත් එහෙම අපිට ඒක සිසිල් කියලා දැනෙනවා. පරිසර උෂ්ණත්වයේ තියෙන අවස්ථාවක ඉතින් පරිසර උෂ්ණත්වයේ තියෙන පරිසරයේ තියෙන ලී කෑල්ලක් සහ යකඩ කෑල්ලක් ගත්තොත් එහෙම ඒ ලී කෑල්ලයි යකඩ කෑල්ලයි එකම පරිසර උෂ්ණත්වයේ නෙති. නමුත් අපිට යකඩ කැබැල්ල සිසිල් කියලා දැනෙනවා ලී කැබැල්ල ඊතරම් සිසිල් කියලා දැනෙන්නේ නැහැ. ඒකට හේතුව යකඩ කැබැල්ල හොඳ තාප සන්නායකයක්. ඒ නිසා අපේ මේ අතේ අපි යකඩ කැබැල්ල ස්පර්ශ කරපුවාම අතේ තියෙන තාප ශක්තිය යකඩ කෑල්ල වෙතට බොහොම ලේසියෙන් ගලාගෙන යනවා. ඒකට අපිට සිසිල් කියලා දැනෙනවා. අත සිසිල් වෙන හින්දා. අතේ තියෙන තාපේ පිටතට ගලාගෙන යනකොට අත සිසිල් වෙන හින්දා. නමුත් අපි ලී කෑල්ලක් ඇල්ලුවොත් එහෙම අපිට ඒක තරම්ම සිසිල් කියලා දැනෙන්නේ නැහැ. මොකද අතේ තියෙන තාපය ඉක්මනට ලී කෑල්ල වෙතට ගලාගෙන යන්නේ නැහැ. ලී කෑල්ල හොඳ තාපසන්නායකයක් නොවන හින්දා. ඒකෝර දැන් මෙතෙන්දී එකම උෂ්ණත්වයේ තියෙන වස්තු දෙක වුණත් අපිට එකක් සිසිල් අනෙක ඊතරම් සිසිල් නැහැ කියලා තමයි දැනුනේ. ඒ නිසා මේ ස්පර්ශ කරලා දැනගන්න උණුසුම් බව හෝ සිසිල් බව නියමාකාරයෙන් හැමතිස්සෙම අපිට නිවැරදි සංවේදනයක් ලබා දෙන්නේ නැහැ. හැමතිස්සෙම නිවැරදි අදහසක් අපිට ගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම විද්‍යාත්මක කටයුතු වලට එහෙම නැත්නම් ඊටා නිවැරදිව උෂ්ණත්වය මැනගන්න අවශ්‍ය කරන අවස්ථාවලදී මේ විදිහට ස්පර්ශ කරලා අපි දැනගන්න දේ තරම්ම නිවැරදි නොවෙන්න පුළුවන්.
ඒතරම්ම සුදුසු නොවෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මිනිස් සිරුරේ උෂ්ණත්වය උණ රෝගයේ වැළඳිච්ච අවස්ථාවක වගේ ඊට සුළු වශයෙන් ඉහළ යනවා. ඊට සුළු වශයෙන් ඉහළ ගියහම අපිට අපි කියනවා ශරීරයට උණ කියලා. පුජ්‍යලයකට උණ වැළඳුනොත් එයාගේ ශරීර උෂ්ණත්වය ඊට සුළු වශයෙන් ඉහළ යනවා. ශරීර උෂ්ණත්වය සුළු වශයෙන් ඉහළ යන එක තමයි උණ කියලා කියන්නේ. අත් වශයෙන්ම ශරීර උෂ්ණත්වය ඉහළ යන්නේ සුළු වශයෙන්. ලොකු උෂ්ණත්ව වෙනසක් ඇති වෙන්නේ නැහැ ශරීරයේ. එහෙම වෙනසක් ඇති වුණොත් එහෙම ඒක ශරීරයට දරා ගන්නත් බෑ. ඒත් මේ සුළු වශයෙන් වෙනස් වෙන උෂ්ණත්වයක් ශරීර උෂ්ණත්වය වගේ අඳුන ගන්න. අපි බොහෝ විට සාමාන්‍යයෙන් උණ බලන්න අපි බොහෝ විට කරන්නේ මොකද්ද? අත තියනවා ඒ රෝගී පුජ්‍යලයාගේ නළලේ. ඉතින් එහෙම නළලේ තියලා අපිට අතට දැනෙන සංවේදනය අනුව අපි එක උණ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට උණ නැහැ කියලා කියන්නත් පුළුවන්. නමුත් දැන් අපි අපේ අත සීතල වෙලා තියෙන අවස්ථාවක් වුණොත් එහෙම උදාහරණයක් හැටියට අපි අත හොදලා එහෙම නැත්නම් අපි නාලා ඉන්න වෙලාවක් ගත්තොත් එහෙම ඒ ශරීරයේ උෂ්ණත්වයේ මේ තරමක් අඩු අගයකටපත් වෙලා අත් එහෙම සීතල වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය එහෙම අඩු නොවුනත් බාහිර මේ අත්පා එහෙම සීතල වෙන්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වයේ තරමක් අඩු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපි පුජ්‍යලයේ නළල ස්පර්ශ කළොත් එහෙම අපිට එයාගේ නළල උණුසුම් කියලා දැනෙනවා. සමහර අපි හිතමුකෝ අපි දාඩිය දාලා හරි ඒ වගේ මේ තත්වයක ඉන්නකොට අපි එහෙම ස්පර්ශ කරලා බැලුවොත් එහෙම එයාගේ නළල තරම් උණුසුම් නැහැ කියලා අපිට දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්න උෂ්ණත්වයේ මත අපිට දැනෙන සංවේදනයේ රඳා පවතිනවා. අපේ අත පවතින උෂ්ණත්වයේ මත අපි ස්පර්ශ කරලා යම්කිසි පද්ධතියක නැත්නම් වස්තුවක උෂ්ණත්වය පිළිබඳ අදහසක් ගන්න ගියොත් එහෙම අපිට නිවැරදි සංවේදනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්පර්ශ කිරීමෙන් උෂ්ණත්වය පිළිබඳව අදහසක් ලබා ගන්න එක සමහර අවස්ථාවලදී සමහර එදිනෙදා කටයුතු වලදී වගේම විද්‍යාත්මක කටයුතු වලදී ඒ තරම් නිවැරදි දෙයක් නෙමෙයි. ඒ නිසා එවැනි අවස්ථාවලදී උෂ්ණත්වය වඩා නිවැරදිව මැන ගැනීමට අවශ්‍ය වෙනවා. ශරීර උෂ්ණත්වය වෙනස් වෙන අවස්ථාවකදී හෝ වෙනත් විද්‍යාත්මක අවශ්‍යතාවයන් සඳහා පද්ධතියක නැත්නම් වස්තුවක උෂ්ණත්වය ඊටම නිවැරදිව මැන ගන්න අවශ්‍ය වෙනවා. එහෙම වඩා නිවැරදිව උෂ්ණත්වය මැන ගැනීම සඳහා අපි භාවිතා කරනවා උෂ්ණත්ව මාන. ඉතින් උෂ්ණත්ව මානයක් කියලා කියන්නේ පද්ධතියක උෂ්ණත්වය යම් තරමකට නිවැරදිව මැන ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක්. නමුත් උෂ්ණත්ව මානයක් අපිට හදාගන්න නම් අවශ්‍ය තව දේවල් ටිකක් අවශ්‍ය වෙනවා. උෂ්ණත්ව මානයක් නිෂ්පාදනය කරගන්න, උෂ්ණත්ව මානයක් සකස් කරගන්න නම් තව දේවල් ටිකක් අපිට අවශ්‍ය වෙනවා. උෂ්ණත්ව මානයක භාවිතා කිරීම සඳහා. ඒකත් තමයි උෂ්ණත්ව මිතික ගුණය. උෂ්ණත්ව මිතික ගුණයක් අවශ්‍යයි. උෂ්ණත්ව මිතික ගුණය උෂ්ණත්වමිතික ගුණයක් අවශ්‍යයි. උෂ්ණත්වමිතික ගුණයක් කියලා කියන්නේ උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක්. ඒ ගුණය යම්කිසි පදාර්ථ ප්‍රමාණයක තමයි අඩංගු වෙන්නේ. යම්කිසි පදාර්ථයක තමයි උෂ්ණත්වමිතික ගුණය අඩංගු වෙන්නේ. අපි එහෙම නැත්නම් යම්කිසි පදාර්ථ ප්‍රමාණයක අසුරෙන් තමයි අපි උෂ්ණත්ව මිතික ගුණය මැනගන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අචල වාත ස්කන්ධයක නියත පරිමාවකදී පීඩනය. වාත ස්කන්ධයක පරිමාව නියතව තියාගත්තොත් ඒ වාත ස්කන්ධයේ පීඩනය උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක්. ඒ නිසා අපි ඒකට උෂ්ණත්ව මිතික ගුණයක් කියලා කියනවා.
ඒ වගේම අපිට ගන්න පුළුවන් අචල වාත ස්කන්ධයක පීඩනය නියතව තියාගත්තොත් ඒකේ පරිමාව උෂ්ණත්වයේ සමග වෙනස් වෙනවා. පරිමාව උෂ්ණත්වය වැඩි කළොත් පරිමාව වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කළොත් පරිමාව අඩු වෙනවා. ඒක උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක්. ඒ නිසා අපි ඒකට කියනවා උෂ්ණත්වමිතික ගුණයක් කියලා. ඒ වගේම අපි යම්කිසි ද්‍රව ස්කන්ධයක සැලකුවොත් ඒ ද්‍රව ස්කන්ධේ යම් පීඩනයකදී පරිමාව උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක්. උෂ්ණත්වය වෙනස් වෙනකොට ද්‍රවයක පරිමාව වෙනස් වෙනවා. උෂ්ණත්වය වැඩි කළොත් පරිමාව වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කළොත් පරිමාව අඩු වෙන එක තමයි සාමාන්‍ය තත්ත්වය. අපි කියනවා එතකොට යම් අචල ද්‍රව ස්කන්ධයක පරිමාව උෂ්ණත්වමිතික ගුණයක්. ඒ වගේම සන්නායකයක ප්‍රතිරෝධය අපිට හඳුන්වන්න පුළුවන් උෂ්ණත්වමිතික ගුණයක් හැටියට. තාප විද්‍යුත් යුග්මයක සන්ධි අතර ඇති වෙන විද්‍යුත් යාමක බලය උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක්. එනිසා ඒක උෂ්ණත්වමිතික ගුණයක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ ආකාරයට මෙන්න මේව තමයි අපි කියන්නේ උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණ. එවැනි උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණ අපි හඳුන්වනවා උෂ්ණත්වමිතික ගුණ කියලා. ඉතින් උෂ්ණත්වමානය සකස් කර ගන්නවා නම් එවැනි උෂ්ණත්වමිතික ගුණයක් අවශ්‍යයි. ඒ වගේ උෂ්ණත්වමිතික ගුණයක් අඩංගු වෙන්නේ යම් ද්‍රව්‍යයක ඒ ද්‍රව්‍යයට අපි කියනවා උෂ්ණත්වමිතික ද්‍රව්‍යය කියලා. දැන් හරි මම කලින්ම කිව්ව අචල වාත ස්කන්ධය ගත්තොත් එහෙම ඒක උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක්. සන්නායක ද්‍රව්‍යය ගත්තොත් ඒක උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක්. ඒ වගේම යම්කිසි අචල ද්‍රව ස්කන්ධයක් ගත්තොත් ඒක උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක්. ඒ උෂ්ණත්වමිතික ද්‍රව්‍යය තමයි උෂ්ණත්වමිතික ගුණය අඩංගු වෙන්නේ. මොකද එහෙම උෂ්ණත්වමිතික ගුණයක් තියෙන උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් අවශ්‍ය වෙනවා අපිට උෂ්ණත්වමානය සකස් කර ගැනීම සඳහා. ඒ වගේම මේ උෂ්ණත්වමිතික ගුණයක උෂ්ණත්වමානයක් භාවිතා කිරීමට සුදුසු වෙන උෂ්ණත්වමිතික ගුණයක තියෙන්න ඕන ලක්ෂණ කීපයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ලක්ෂණ කීපයක් තියෙන්න ඕන අවශ්‍යතාවයන් කීපයක්. උෂ්ණත්වමිතික ගුණයක පැවතිය යුතු අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා. එකක් තමයි උෂ්ණත්වයේ සන්තතික සිරිතයක් වීම. උෂ්ණත්වමානයක භාවිතා කරන උෂ්ණත්වමිතික ගුණයක්. උෂ්ණත්වයේ සන්තතික සිරිතයක් වෙන්න ඕන. දැන් උෂ්ණත්වමිතික ගුණය කියන්නේ උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක් නේ. ඒ කියන්නේ ඒක උෂ්ණත්වයේ සිරිතයක්. උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක් කියලා කියන්නේ උෂ්ණත්වයේ සිරිතයක්. එතකොට පීඩනය කියන එක උෂ්ණත්වයේ සිරිතයක්. අචල වාත ස්කන්ධයක. අචල වාත ස්කන්ධයක පීඩනය නියත විට පරිමාව කියලා කියන එක උෂ්ණත්වයේ සිරිතයක්. සන්නායකයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වයේ සිරිතයක්. ඒ වගේ උෂ්ණත්වමිතික ගුණය කියන්නේ උෂ්ණත්වයේ සිරිතයක්. එතකොට මේ උෂ්ණත්වමිතික ගුණය කියන උෂ්ණත්වයේ සිරිතේ තියෙන්න ඕන අවශ්‍යතාවය තුනක් තියෙනවා. වඩා හොඳ උෂ්ණත්වමිතික ගුණයක, ඒ කියන්නේ උෂ්ණත්වමානයක භාවිතා කිරීමට වඩා සුදුසු උෂ්ණත්වමිතික ගුණයක පැවතිය යුතු අවශ්‍යතාවයන් තුනක් තියෙනවා. ඒ තුනෙන් එකක් තමයි උෂ්ණත්වයේ සන්තතික ශ්‍රිතයක් වීම කියන එක. සන්තතික ශ්‍රිතයක් වීම. ඒ කියන්නේ නොකැඩුණු උෂ්ණත්වයට ඉදිරියෙන් උෂ්ණත්වමිතික ගුණය ප්‍රස්ථාරගත කළොත් ඒ ප්‍රස්ථාරය එන්න ඕන නොකැඩුණු ප්‍රස්ථාරයක් කොහොමද? නොකැඩුණු ප්‍රස්ථාරයක් මේ වගේ එකක් තමයි සන්තතික ශ්‍රිතයක් කියලා කියන්නේ. එතකොට ওই සන්තතිකයේ ශ්‍රිතයකට අදාළ ප්‍රස්ථාරය ඔහොම දිගටම මේ පරාසය තුල කැඩෙන්නේ නැතුව තියෙන්න ඕන. සන්තතික නොවන එකක් අපි ගත්තොත් එහෙම මේ වගේ සන්තතික නොවන එකක් කොහොම ඔන්න මේ වගේ තැනකදී ඔහොම කැඩිලා යනවා නම් දැන් මෙතනදී
ප්‍රස්ථාරයේ කැඩෙනවා මෙහෙම. මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. එතන ඉඳලා මෙන්න මේ අතර සම්බන්ධයක් නැහැ. ආයෙ මෙතන ඉඳලා පටන් ගන්නවා. එතකොට ඔය වගේ එකක් අපි කියනවා අසන්තතික ශ්‍රිතයක් කියලා. මෙවැනි උෂ්ණත්වයේ සමග උෂ්ණත්වමිතික ගුණය මේ ආකාරයට නම් වෙනස් වෙන්නේ ඒක වඩා හොඳ උෂ්ණත්වමිතික ගුණයක් නෙමෙයි. ඒක සන්තතිකව වෙනස් වෙනවා නම් උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වයේ සමග ඒක තමයි වඩා හොඳ ඒක වඩා හොඳ උෂ්ණත්වමිතික ගුණයක තියෙන ලක්ෂණයක්. එහෙම නැත්නම් උෂ්ණත්ව මානයක භාවිතා කිරීම සඳහා උෂ්ණත්වමිතික ගුණයේ පැවතිය යුතු එක අවශ්‍යතාවයක් තමයි මේ ආකාරයට සන්තතික වීම. ඊළඟට තවත් වැදගත් ලක්ෂණයක් අවශ්‍යතාවයක් තියෙනවා. උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වයේ ඒකඵල ශ්‍රිතයක් වීම. උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වයේ ඒකඵල ශ්‍රිතයක් වෙන්න ඕන. දැන් මෙන්න මෙහෙම වුණොත් එහෙම ශ්‍රිතේ ප්‍රස්ථාරය ඔය වගේ ආවොත් එහෙම එක උෂ්ණත්වාගයක් සඳහා යම්කිසි තීට නෝට් කියලා මම ගන්නම්. උෂ්ණත්වාගයක් සඳහා උෂ්ණත්වමිතික ගුණයට මෙහෙම අගයන් දෙකක් තියෙනවා. උෂ්ණත්වාගයක් සඳහා උෂ්ණත්වමිතික ගුණයට අගයන් දෙකක් තියෙනවා. ඒතර මේ වගේ එකක් ඒකඵල ශ්‍රිතයක් නෙමෙයි. උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වයේ ඒකඵල ශ්‍රිතයක් නෙමෙයි. ඒතකොට මේ වගේ ශ්‍රිතයක් නම් උෂ්ණත්වමිතික ගුණය මෙවැනි ශ්‍රිතයක් වෙනවා නම් ඒක ඊතරම්ම උෂ්ණත්වමානයක භාවිතා කිරීම සඳහා සුදුසු උෂ්ණත්වමිතික ගුණයක් නෙමෙයි. ඒ වගේම උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වයේ සරල රේඛීය ශ්‍රිතයක් වීම ඊළඟ අවශ්‍යතාවය. සරල රේඛීය ශ්‍රිතයක් වෙන්න ඕන. දැන් මෙහෙම ගියොත් එහෙම මේක සරල රේඛීය නෑ. වගේ හැඩයක් ආවොත් මේක සරල රේඛීය නෙමෙයි. මේ වගේ මේ ආකාරයට විචලනය වෙන උෂ්ණත්වමිතික ගුණයක් වුණොත් ඒක උෂ්ණත්වයේ සරල රේඛීය ශ්‍රිතයක් නෙවෙයි. මේකත් ඒ තරම් සුදුසු නෑ උෂ්ණත්වමානයක භාවිතා කිරීම සඳහා. ඒ උෂ්ණත්වමානයක භාවිතා කිරීම සඳහා වඩාත් සුදුසු උෂ්ණත්වමිතික ගුණයක තියෙන්න ඕන අවශ්‍යතාවයන් තුනම එකට ගත්තහම අපිට ඒ අවශ්‍යතාවයන් තුනම තියෙන උෂ්ණත්වමිතික ගුණයක් උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ආකාරය ප්‍රස්ථාරිකව දක්වන්න පුළුවන් ඔහොම. මේ වගේ ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම මේ ප්‍රස්ථාරය නිරූපණය කරනවා උෂ්ණත්වමිතික ගුණයේ විචලනය උෂ්ණත්වයට ඉදිරියෙන් මේක සරල රේඛීය ශ්‍රිතයක්, සන්තතික ශ්‍රිතයක්, ඒකඵල ශ්‍රිතයක්. නිසා මෙන්න මේ ආකාරයේ විචලනයක් සිද්ධ වෙනවා නම් උෂ්ණත්වයේ සමග එවැනි උෂ්ණත්වමිතික ගුණයක් උෂ්ණත්වමානයක භාවිතා කිරීම සඳහා වඩා සුදුසුයි. හොඳයි. එතකොට උෂ්ණත්වමානය සකස් කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙන පළමු කාරණේ මම කිව්වේ උෂ්ණත්වමිතික ගුණය. ඒක තියෙන උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් සහ උෂ්ණත්වමිතික ගුණයක් අවශ්‍යයි උෂ්ණත්වමානය සකස් කර ගැනීම සඳහා උෂ්ණත්වමානයක භාවිතා කිරීම සඳහා.